එක අපි කියන්න ඕන අතුරුදී රතනහාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවෝ අලුත් බලවේගයක් විදිහට මේ මැතිවරණයට අපි ඉදිරිපත් වෙනවා කියන පණිවිඩය. මොකද අතම ආණ්ඩුවේ මාධ්‍ය විසින් සමාජ ජාලා විසින් අපේ නාම යෝජනා කැන්සල් අපි ඡන්දෙට එන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කළා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. අපි අභියෝගය බාරගෙන තියෙනවා. මේ ප්‍රධාන පක්ෂ දෙකටම අභියෝග කළා අලුත් බලවේගයක් විදිහට මේ මැතිවරණයට සහභාගී වෙන බව මේ අවස්ථාවේදී මුළු ජාතිය හැමෝම ප්‍රකාශ කරනවා. අපේ පක්ෂයෙන් නීතිඥයන්, දුස්තරවරු, ඉංජිනේරුවන්, එවැගේම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, සමාජ සංවිධානවල නායකයන්, හමුදා ප්‍රධානීන් ආදි වශයෙන් විවිධ ක්ෂේත්‍රවල විසුණු මහන්සලා පෙරට කොටගෙන මෙම මැතිවරණයට මේ අවස්ථාවේදී පත් වෙනවා. සැබෑ වියත්මග අපිත් එක්ක ඉන්නේ. නියම වියත් වෙන්නේ අපිත් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන්, වියත්මගේ සමාජිකයන් අපේ මේ ව්‍යාපාර පද එකතු වෙලා තියෙනවා. සමහර දිස්ත්‍රික්කවල නායකයෝ වියත්මගේ නායකයන්. වියත්මග මෙහෙවුවායි. නිසා නියම වියත්මග අපිත් එක්ක ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් අද අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වගේම අපි කියන්නට ඕන අපේ මේ අවස්ථාවේදී විජේදරණී ජාතික සභාව වෙනුවෙන් නායකත්වය ලබා දෙනවා මමත් අපේ ඥානසාර ස්වාමීන් වහන්සේ. විශාල පිරිසක් සමාජිකත්වයේ දරන්නේ විජේදරණී ජාතික සභාව වෙනුවෙන්. නමුත් අපිට මේ අවස්ථාවේ අපේ පක්ෂය ලියාපදිංචි පක්ෂයක් නෙවෙයි. ඉතින් හොඳ පරිත්‍යාගයක් කළා අපේ සමන් පෙරේරා මැතිතුමා. ඒ සමන් පෙරේරා මැතිතුමා විශේෂ කැපකිරීමක් කළා එතුමාගේ පක්ෂය අපට දුන්නා මේ අවස්ථාව පියමන් කිරීම සඳහා. ඉතින් අපි එතුමන්ට ස්තුතිවන්ත වෙන්න ඕන මේ ජාතික කාර්යයේදී එතුමා කරපු කැපකිරීම සම්බන්ධයෙන්. එතකොට අපේ පක්ෂ දෙකක් ඇත්තටම විවිධ සංවිධාන රාශියක් බොදු බල සේනා සංවිධානය, විජේදරණී ජාතික සභාව, අපේ ජන බල පක්ෂය මේ සියලු දෙනාම ඒ වගේම තවත් සමූහකාර බැංකු සංගම් වියත්මගේ නිලධාරීන් අපිත් එක්ක එකතු වෙලා නැහැ. උද්දේශ හැටියට එකතු වෙලා තියෙන්නේ. ඒ වගේ විවිධ අය අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම අපේ ජන බල පක්ෂය, අපේ නීත්‍යානුකූල මැතිවරණ පක්ෂය වුණත් ඒ පක්ෂය සමග විවිධ පාර්ශ්වයන් අපිත් එක්ක විසුම් අසන් කරලා තියෙනවා. එතකොට අපි මේ මැතිවරණ ව්‍යාපාරදී සාධිශීය බහුතරයක් ඡන්දය ගන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සහ මාගේ නායකත්වයේ යුතු කණ්ඩායම. ඒ වගේම විවිධ සමාජ සංවිධාන වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සමාජ සංවිධාන වල අය වග කියන්නේ ඒගොල්ලන්ගේ සංවිධාන. ඇත්තටම මේක පෙරමුණක්. ඔබ දන්නවද පොහොට්ටුවේ ඡන්දය ඉල්ලන. ඒ ඡන්දය ඉල්ලනකොට පොහොට්ටුව කියන්නේ පොදු ජන පෙරමුණ නේ. පොදු ජන පක්ෂය. පොදු ජන පෙරමුණ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු වෙලා තියෙනවා. ඒගොල්ල සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පොදු ජන පක්ෂය නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ වගේම අපේ පක්ෂයේ ඒ සමිති සංවිධාන වලින් ඉදිරිපත් වෙච්ච අය ස්වාධීනව තීරණ ගන්න අතර අපි සියලු දෙනාම මේ මැතිවරණ අවසානයේකට එකම එක ලංකාවේ මහා යෝධ දේශපාලන පක්ෂය අපි ප්‍රතිනිර්මාණය කරන්න බලාපොරොත්තු. මේ පක්ෂය UNP ශ්‍රී ලංකා මේ කසිකබල් දේශපාලනය ඒ වගේම කිසි දැක්මක් නැති, හරයක් නැති, අරටුවක් නැති, අරමුණක් නැති. අවස්ථාවාදී, පෞල්වාදී මේ දේශපාලන පෙරමුණු මේ බමුණු කුලය අවසන් කළා ජාතියට අලුත් පණක් අලුත් බලවේගයක් හැටියට කොඩිය ජාතිය උසවන ජාතියේ කොඩිය වෙනුවෙන් අද අපි ඉදිරිපත් කළ ඉන්න බව ඔබ හැම දිනාටම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අපේ පක්ෂයේ මතවාදය අපි තා පැහැදිලිවම තිරසර සංවර්ධනය මුල් කරගත් ජනතා ආර්ථිකයක් සඳහා කැපවුණු ව්‍යාපාරය. තිරසර සංවර්ධනය මත පදනම් වූ ජනතා ආර්ථිකයක් කියලා අපේ ආර්ථික දැක්ම පැහැදිලි කරන්න පුළුවන්. තිරසර සංවර්ධනය කියන්නේ විප්ලවයක්. පවත්නා ඊනියා සංවර්ධන මාවතට ප්‍රතිපක්ෂක. ඒ වගේම ඒක සංස්කෘතික වෙනසක්. අලුත් මිනිසෙක් හදන චින්තනය. එය අපේ බුද්ධ ආගම දේශීය සංස්කෘතිය පදනම් කරගෙන අපි මේ සඳහා කටවැල සිටිනවා. අපේ බෞද්ධ දර්ශනයෙන් අපට උරු වෙච්ච ඒ ඓතිහාසික උරුමයක්. ඒ වගේම වෙනත් ආධ්‍යාත්මික දර්ශනයන්ගේ තියෙන හරපද්ධතිය කැටි කරගෙන මානුෂික වූ ඒ වගේම සමාජ සාධාරණත්වයට ඉටු වෙන දුප්පත්කම නැති වෙන සමාජයක් සඳහා අපි කැප වෙන්න සූදානම්. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉලක්ක 17ක් තියෙනවා. පරිසරයේ සුරකීම, ඒ වගේම තිරසාර ගොවිතැන, වසවිශේෂතර ගොවිතැන, පුනර්ජන්මීය බලශක්තිය, ඒ වගේම හැමදෙනාටම නිදහස් සෞඛ්‍ය මේ සෑම දින වෙනුවෙන්ම අපි පෙනී ඉන්න බව මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
අපි මේ මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රධාන කරුණු කීපයකට අපි අවධානය යොමු කරලා තියෙනවා. එක කාරණයක් තමයි අපේ රට එක නීතියක් එක රටක් යටතට ගෙනෙන එක. අද අපි හැමදෙනාම දන්නවා මේ මැතිවරණ ක්‍රියාවලියේදී එක රටක් එක නීතියක් අද නැහැ. අද අවුරුදු 13 සිංහල දරුවෙක් හෝ දෙමළ දරුවෙක් මුස්ලිම් තරුණයෙක් අසද අවුරුද්ද ක්‍රියාත්මක වෙන්නේ කාති උසාව. අපි ඒක කියන්නේ සාධාරණ හේතු ඇතුව. ඒ වගේ සිද්ධි 100,000 ගාණක් වාර්තා වෙලා තියෙනවා. අවුරුදු 13 දරුව සදාකාලිකව දෙමෝපියන්ට නැති වෙන බලහත්කාරයෙන් ඒ නොදරුවා ආගමට හරවලා දරුවෝ හදන කර්මාන්තශාලා බවට පත් කරන්න අද සමහර කණ්ඩායම් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා එක රටක් එක නීතියක් යටතේ මොන ආගම් තිබුණත් කුමන ආගමේ කුමන සඳහන් වුණා යම් කිසි කෙනෙක් අධිකරණයට පැමිණියොත් ඔහුට ක්‍රියාත්මක වෙන්නේ රටේ පොදු නීතියයි. ඒ වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළා තියෙනවා. පවත්නා දික්කසාද ආගමික නීති ඉවත් කළා එක දික්කසාද නීතියක් යටතට රට ගෙනෙන්නේ. යන උඩරට විවාහ නීතියක් ඒ වගේම වෙනත් ආගමික නීති අහෝසි කළා රටේ පවතින එක නීතියක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රචාරයේදී ඊටාම පැහැදිලිව ප්‍රකාශ කළා. අපි අහනවා ඔය පොහොට්ටුවේ ඡන්දෙ ඉදිරිපත් වෙන අයගෙන් මුස්ලිම් විවාහ නීතිය ගැන ඒගොල්ලෝ මොකද්ද කියන්නේ කියලා කටට කියන්නේ. ගුළු වගේ අද කට අරින්නේ නැහැ මේගොල්ලෝ. අපි පැහැදිලිව ජාතියට කියනවා අපි පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලය අගමැති තීරණය කරන්නේ පොහොට්ටුවේ මධ්‍යමකාරක සභාව නෙවෙයි. රජිත් ප්‍රේමදාස මහත්මයාගේ සමගි ජන බලවේගය නෙවෙයි. අපි තමයි ඉදිරි අනාගතයේ අග්‍රාමාත්‍යවරයා තීරණය කරන්නේ කියලා මම මේ අවස්ථාවේදී ජාතිය හමුවේ ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව අපි ඉදිරි අග්‍රාමාත්‍යවරයා තීරණය කරන තීරක පාර්ලිමේන්තු බලයක් අපි පාර්ලිමේන්තුව තුල ලබා ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කළ තියෙන බව මම ඔබ හැම දෙනාටම මේ අවස්ථාවේදී දැනුම් දෙන්න කැමතියි. ඒ වගේම වසවිසින්තර ගොවිතැන අපේ ප්‍රධාන තේමාව. මේ රටේ විශාල පිරිසක් රෝගීන් කරලා තියෙනවා. 2005 5000 පිළිකා රෝගීන් අද වෙනකොට 20000ක් වෙලා තියෙනවා. වහුගුඩු රෝගීන් 30000කට අධික ප්‍රමාණයක් මිය ගිහිල්ලා 50000ක් විතර අද වහුගුඩු රෝගාබාධයන් පීඩාව විඳිනවා. මක්නිසාද කියනවා අද මේ වසවිස සහිත රසායනික පොහොර පරිහරණය කිරීම නිසා ජාතියෙන් මේක උදා ගන්නවා. ඒ අනුව නිරෝගී ජාතියක් වෙනුවෙන් අපේ පරිසරය මහ පොළ ආරක්ෂා කිරීම වෙනුවෙන් ලෙඩ රෝග නැති ආහාර වේලක් වෙනුවෙන් අපි වසවිසෙන්තර ගොවිතැනක් සඳහා කැප වෙන බව ප්‍රකාශ කර සිටිනවා. මේ ආණ්ඩුව පෙබරවාරි මාසයේ කැබිනට් පත්‍රිකාවක් සම්මත කළා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වා ගල් ලඟුරු වෙනුවට සූර්යාලෝකයේ සුළං බලය වැනි විකල්ප බලශක්ති කරා යනවා කියලා. එහෙම කියපු ආණ්ඩුව පත්‍ච්ච ආණ්ඩුව මොකද කරේ? මෙගාවොට් 300ක ගල් ලඟුරු බලාගාරයක් දැන් නොරොච්චෝලේ හදන්න කැබිනට් පත්‍රිකාවක් සම්මත කළා. ඉතින් මේකද මේ කියපු පුනර්ජනනීය බලශක්තිය සඳහා කැප වෙනවා කියපු ප්‍රතිපත්තිය. අද මුළු ලෝකෙම ගල් ලඟුරු වයින් කරගෙන යනවා. විශේෂයෙන්ම ඇතිව තියෙන වායු දූෂණය, මුහුදු මට්ටම ඉහළ යාම, ගෝලීය උෂ්ණත්වය නිසා මුළු ලෝකයම අද වසවිසෙන් තොර වායු දූෂණය නොවන බලශක්තියක් කරා යොමු වෙද්දී මේ මෝඩ ආණ්ඩුව ගල් ලඟුරු බලාගාරයක් සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කළා කියලා. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරි කැබිනට් එකේදී ස්ථිරවම අවශ්‍ය කිරීමේ බලයක් අපට හම්බ වෙන බව මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මහානායක ස්වාමීන් වහන්සේලා විරුද්ධ වුණා මේ ගල් ලඟුරු බලාගාරයට. කාදිනතුමා විරුද්ධ වුණා, පරිසරවේදීන් විරුද්ධ වුණා, අපි විරුද්ධ වුණා. ඒ කිසිවක් නොසා මේ ගල් ලඟුරු බලාගාර කැබිනට් පත්‍රිකාව අපිට අවශ්‍ය කරන්න පුළුවන්. දැන් ඡන්දෙට ඉදිරිපත් කළා මේ ජනතාවට කියන එක දේවල්. මුළු වේදිකා ගානේ කිව්ව MCC කිව්සම අවශ්‍ය කරනවා කියලා. මම මේ අවස්ථාවේදී අහන්න කැමතියි අස්සම් කණ්ඩලද MCC කිව්සම, යෝජිත MCC කිව්සම සම්බන්ධයෙන් මොකද තීරණය? අපේ රට සම්පූර්ණයෙන් වහල්භාවයට වැටෙන මේ MCC කිව්සම කිසි ලෙසකින්වත් අපි අස්සම් කරන්න දෙන්නේ නැහැ. මක් නිසාද කියලා නම් පාර්ලිමේන්තුවේ තීරක බලයට වඩපත් වෙන්නේ අපවන නිසා. අපි ඒ තීන්දුව අරගෙන ඉන්නවා. ඒ තීන්දුව අපිට ගන්න පුළුවන්. අපිට ශක්තිය ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ අපි පරිසර හිතකාමී මැතිවරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නගන්න ඕන. තවත් මම හිතන ප්‍රතිපද දෙකක් ගැන කිව්වොත් වැදගත් කියලා මම හිතනවා. අනිත්‍ය අවශ්‍යමත් ගැන කතා කරයි. භූතානය වගේ පුංචි රටක් දුම්බැටි සම්පූර්ණයෙන් අවශ්‍ය කරලා තියෙනවා. අපේ ප්‍රතිපත්තිය දුම්බැටි සම්පූර්ණයෙන්ම අපි අවශ්‍ය කරනවා.
අපි හැමදාම මතර තිත කිව්වා, මතට විරාමයේ කිව්වා. අපි ඉදිරි කාලේ ආවට පස්සේ හොරේ ගංජා ඇතුළු මේ සියලුම නීති විරෝධී මත්ද්‍රව්‍ය නවත්තලා මේ තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ මහා දැවැන්ත ජාතික මෙහෙයුමක් දියත් කරන බව ජාතිය හමුවේ ප්‍රකාශ කර සිටිනවා. සිගරට් සම්පූර්ණයෙන්ම අහෝසි කරන අතර ඊට අමතරව අපි මේ අවස්ථාවේ කියන්නට ඕන මද්‍යසාර භාවිතාව සම්බන්ධයෙන් යමක් කියන්න ඕන. සරමත් පැන් සම්පූර්ණයෙන්ම අපි අහෝසි කරන කටයුතු කරනවා. මිනිස්සු දුගීකමේ පෙළිලා මේ ආණ්ඩුව මොකද කළේ? මිනිසුන්ට පොලිමේ ඉන්න නීති දාලා සුපර් මාකට් එකක් වහලා අත්‍යවශ්‍ය වෙලාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හැටියට සුරාසලත් කරලා තියෙනවා. අපි කියන්නේ කැමති ඉදිරි ආණ්ඩුව තුල එහෙම යන්න නොවන හැටියට අපිට වග බලා ගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම අපේ මූලික ප්‍රතිපත්ති කීපය අපි අවධාරණය කරන ආකාරය ඔයයන්ට පැහැදිලි කරා. අපේ මැතිවරණ ව්‍යාපාරය අපි පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් රට වෙනුවෙන් කරගෙන යන්න අපි සූදානම් වෙලා තියෙනවා. අපි සඳහා සැලසුම් කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම අපේ මැතිවරණ ව්‍යාපාරයේදී ගෙවතු වගාව ගෙවතු දසලක්ෂයක් හැදීමේ ව්‍යාපෘති අපි දැනටමත් දියත් කරලා තියෙනවා. සමාජ ජාල හරහා අපි කරපු ප්‍රචාරයට අපි මේ වෙනකොට 50000ක් පමණ මේ වැඩසටහන ලංකාවේ දියත් කරගෙන ඉන්නවා. දැනට 10000කට වැඩි ප්‍රමාණයක් අපි ගෙවතු ලංකාව වගා කරපු බව අපි ආඩම්බරෙන් කිසිම ආණ්ඩු බලයක් නැතුව රජයේ මාධ්‍ය නැතුව අපේ තනි ශක්තියෙන් මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් බව අපි ජාතියට පෙන්නලා ඉවරයි. එහෙනම් අපි ඉදිරියේදී කුෂිකර්ම අමාත්‍යාංශය මෙහෙවන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි අතට ගන්නවා කුෂිකර්ම අමාත්‍යාංශේ බලශක්තිය අමාත්‍යාංශය අපි අතට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය වසවිසෙන්තර ගොවිතැනත් අපි තමයි ඉදිරියේ මෙහෙවන්නේ. කිසිම අදහසක් නැති, අරටුවක් නැති, කිසිම දැනුමක් නැති මිනිස්සු කුෂිකර්මම කියලා හිටියේ. අපි ඒක මෙහෙවනවා විතරක් නෙවෙයි කිසිම ආහාරයක් පිටරටින් ගෙන්නන්නේ නැති විදිහට අපේ රටේ සම්පූර්ණ ආහාර නිෂ්පාදනය. ඒ වගේම අපි කියන්න කැමති මේ අවස්ථාව තාම වැදගත් කාරණේ නැවෙන් පොහොරෙන් නැතුව මුළු රටතම අවුරුද්දක් ඇතුලේ අපේ පොහොර ටික වසවිස නැතුව අපි හදාගන්න බවත් මේ අවස්ථාවේ කියන්න. ඒ අනුව අපේ මැතිවරණ ව්‍යාපාරය බොහොම පැහැදිලි. කොරෝනා වෛරස් තත්ත්වයේ යටතේ මේ මැතිවරණ තියන ආණ්ඩුව උත්සාහ කළා. අපි ආණ්ඩුවට කිව්ව ජාතික සම්මුතියක් හදාගමු කියලා මාර්තු මාසේ ආණ්ඩුව එක හදාගත්තා නම් අද අඩුගන්නේ සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා අපේ ප්‍රතිපත්තියක් හදන්න. කොරෝනා වෛරස් තත්ත්වයේ යටතේ ලෝකයේ සැලසුම් ඉදිරි තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙනවා. අත මේ කොරෝනා වෛරසය නිසා ලෝක බලවතුන් සසල ලෝක ආර්ථිකය අරුන්දිකට ගිහිලා තියෙනවා. ඒකඳ අපි වගේ රටවලට ලෝක බලවතුන්ගෙන් මිදිලා ස්වයං පෝෂිත ජනතා ආර්ථිකයකට යන්න විශාල පදනමක්. ඒක කරන්න නම් අරටුවක් දැක්මක් තියෙනවා. අද මම අහන්න කැමති පොහොට්ටුවගේ ජනතා ආර්ථිකය ගැන වාක්‍ය පහක ලියුමක් කියලා දෙන්න. දන්නේ නැහැ. එහෙම පුහුණුවක් තියලක් නැහැ. කිව්වේ මොකද්ද කියලා දන්නේ නැහැ. දන්නවනම් කොහොමද ගල්ලාන්දුරට කැබිනට් පත්‍රිකා සම්බන්ධ කරන්නේ? එහෙම අදහසක් මේගොල්ලන්ට නැහැ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි. අපි දැක්මක් සහිත ව්‍යාපාරයක් විදිහට පාර්ලිමේන්තුවට යනවා. අපි 2004 ජාතික භික්ෂුන් වහන්සේලා ව්‍යාපාරයක් විදිහට පාර්ලිමේන්තුවට යනවා. ඒ ඊළඟ මොකද්ද කළේ? පරාද කරන්න බැරිය කියමු. කොටින්ට හැම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස මහත්මයා කොටින්ට කප්පන් දිදී සාමසාකච්ඡා තියදී නෝර්වේ වන්දනා, ත්‍රිම්පු වන්දනා මේ යමින් හිටි ශිෂ්ටලන්ත වන්දනා යමින් හිටි අපි විතරයි කිව්වේ කොටින් දනගස්සලා කොටින් පරාජය කරන්න ඕන. එයින් හැර ජාතික දුවන් නැහැ කියලා. ඔය ප්‍රධාන පක්ෂ දෙක මේනුට කිව්වේ කොටින්ට මොකක් හරි කියලා දෙක බේරගන්න පුළුවන්. අපි ත්‍රස්තවාදී පරාජය කරා. ඒ වගේම තමයි මේ ලෝක වටපිටාව යටතේ ලෝකයේ ඇතිවලා තියෙන මේ මහා ව්‍යසනකාරී තත්ත්වය යටතේ ලෝකයේ අංක එකේ අනබිබවනීය අනුමස් තේජස් බල සම්පන්න ජාතියක් බිහි කිරීමේ උදාර අරමුණ අපි සඵල කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඉතින් මම ගොඩක් අදහස් දක්වන්න ඉන්නවා. නමුත් හැම කෙනෙක්ම අදහස් දක්වද්දී මම හිතන්නේ අපි දෙන්නේ විතර අදහස් දක්වුවොත් හොඳයි කියලා. ඒකට වෙලාවක් නැති නිසා. අපේ ජනබල පක්ෂෙන්ද තරඟ අපි මේ අවස්ථාවේ තරඟ කරන්නේ අපේ ජනබල පක්ෂයේ කොඩිය ලකුණු. ඔය එතකොට දැන් වාසික කිව්වා අග්‍රාමාත්‍යර මේ පක්ෂයෙන් කිව්වා. ඒකට කවුද අපේක්ෂකයා නම් කරලා තියෙන්නේ අගමැති නම් කරලා තියෙන්නේ කවුද? අගමැති අපේ පක්ෂේ නම් කරන්නේ කවුද කියලා අපි දැනුම් දෙන්නම්. චන්දමෙල හරියට. අපි තරඟ කරන්නේ අග්‍රාමාත්‍ය දුරේට. ඒ මිනිස්සු වහල්ලු නෙමෙයි. මතක තියාගන්න. ඔයගොල්ලන්ට තරු වීසියේ චන්දමෙල හරිය වෙනවා. දැන් හමුදුරුවෝ සම්දානගත වීමක් සම්බන්ධයෙන් මේ පක්ෂ කිහිපයක් එක්ක අහු වෙනවද කවුද? අත්වාසයෙන්ම පක්ෂ ගණනාවක් පොඩි පක්ෂ ගණනාවක් එක්ක අහු වෙනවා. සමාජ සංවිධාන ගණනාවක් මේ ව්‍යාපාරයට එකතු කරලා තියෙනවා. නමුත් අපි තරඟ කරන්නේ අපේ ජනබල පක්ෂය.
දැන් එතකොට ප්‍රධාන නාම පාර්ශවකරු දෙන්නේ ගැන කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අපේ ජනබල පක්ෂයත් ඒ වගේම විජේධර්මී ජාතික සභාව. එතකොට මේ දැන් ඔබ වහන්සේලාගේ නාම යෝජනා අහෝසි වීම සම්බන්ධයෙන් කවුද ඒ අපේක්ෂකව නැවත ඉල්ලන්න බැහැනේ එතකොට කවුද එතකොට සන්දානගත වෙන්නේ? මගේ නාම යෝජනා කැන්සල් වෙලා නැති බව මම කියන්න කැමතියි. මේ කිසි කෙනෙක්ගේ නාම යෝජනා කැන්සල් වෙලා නැහැ. හැමදේම ඡන්ද ඉල්ලනවා. තුනක වගේ අපේ නාම යෝජනා අවුලක් වෙලා තියෙනවා. අපි 15ක් සලසුම් කළා තියෙනවා. රටේ අපි ඉලක්ක කළා තියෙනවා දිස්ත්‍රික්ක 15ක. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 22කින්ම ඉදිරියටපත් වෙන්නත් පුළුවන්. 15කින් අපි ආසන 15ක් බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වෙච්ච ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකක් තමයි අපිට උන්නාගලයි කොළඹයි අධිකරණ ක්‍රියාවලියකට ඉඳලා තියෙනවා. ඒ අධිකරණ ක්‍රියාවලියෙන් අපි දැන් ඒක අපිට හොඳ තීන්දුවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපිට තේරෙන විදිහට නම් අපිට ඥානසාර හාමුදුරුවෝ අනිත් අපේ ડોક્ટર සාරංගතුන් කොළඹ කණ්ඩායමක් අන්දෙන්න ඉවත් කරලා දැන් මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් තාම දිනවකවානු නැහැ. දැන් අදත් ඉතාමත් තීරණාත්මක දවසක්. දැන් අද පස්වරු 3ට තමයි මේ සම්බන්ධයෙන් තීරණයක් ලැබෙන්නේ. මේ පිළිබඳව දැන් ඔබ වහන්සේලා ඉදිරිපත් කරන යෝජනාවලිය අවදද මැතිවරණයේ තියෙන්න ඕනේ. ඔතන මේක කොහොමද මේ කොරෝනා විරුද්ධයත් එක්ක කොහොමද මේ මුහුණ දෙන්නේ කියන එක ඔබ වහන්සේලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බොහොම පැහැදිලිව අපේ ප්‍රතිපත්ති අපි එදා කිව්ව මාර්තු මාසේ මාස 6කට ඡන්ද අකුලල දාලා ප්‍රධාන පක්ෂ දෙක විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ දෙක කියලා පොහොට්ටුවත් ටෙලිෆෝන් එකත් නේ. ඒ කියන්නේ පොදු ජන පෙරමුණත් ඒ වගේම සමගි ජන බලවේගයත් කියන පක්ෂ දෙකයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අපේ ජන බල පක්ෂය ඇතුළු පක්ෂත් ඒ වගේම ද්‍රවිඩ ජනතා නියෝජනය කරන දේශපාලන පක්ෂත් එකතු වෙලා ජාතික සම්මුතියකට ගිහිල්ලා මේ රට හදන එක ගැන එකඟතාවයක් ඇති කරගමු. ඒ එකඟතාවයට අනුව මේ මාස 6ට සැලැස්මක් හදමු. එතකොට මේ මාස 6 ක්‍රියාත්මක කරන්නේ අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් දේවල්. විසංවාදී දේවල් කරන්නේ නැතුව මේ අරුබුදේ හමුවේ ජාතික සමගියකින් වැඩ කරමු කියන එක තමයි අපි කිව්වේ. අනතුරක් ඉදිරියේ සමගි වෙන්න බැරි නම් ඒගොල්ලෝ මිනිස්සු නෙවෙයි. ඒක කරන්න මේ නායකයන්ට බැරි වුණා. ඒක ලොකු අසාර්ථකකමක්. අපි ඇත්ත වශයෙන්ම දැන් මාස 6 දැනට ගිහිල්ලානේ. දැන් මාර්තු මාසේ ඉඳලා ගත්තොත් ජූලි මාස වෙනකොට මේ මාස 6 ගිහිල්ලා. ඉතින් අපි කිව්ව දේ කරේ නැහැ. කරා නම් අද ලස්සන තැනකට රට ගෙනියන්න තිබුණා අපට. අරුබුදේ හමුවේ ලොකු ජාතික සමගියක් ඇති කරගන්න තිබිච්ච අවස්ථාව අපි නැති කර ගැනීම ගැන අපි කනගාටු වෙනවා. අනිවාර්යයෙන්ම අපි ගන්න සූදානම්. අපි කිව්වා ජනාධිපතිතුමාට මම ලියුමක් දුන්නා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමාට ලියුමක් දුන්නා. පක්ෂ නායකයන්ට දුන්නා. ප්‍රසිද්ධිය මේක ප්‍රකාශයටපත් කළා. ඒක කරන්න දැන් කෙරිලා නැහනේ. දැන් ඉතින් ඡන්දය කොරෝනා වෛරස් තත්ත්වේ නැtei කියලා අදාළ බලවේග කියනවනම් ඡන්දයක් තියෙනවනම් අපි ඡන්දෙ ඉදිරිපත් වෙනවා. මම හිතනවා මේ ඡන්දය අපි අගෝස්තු වෙනකන් නිශ්චිතව කල් දැම්මනම් අර දේශපාලන මානසිකත්වයෙන් මිදෙන්න තියෙන මීට මාස 4කට කලින් කරාන. يعني මාස 4කට කලින් අපි කිව්වනම් අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ අතර ඡන්දේ තියෙනවා කියලා අර දේශපාලන හොරගල් ඇහිලිල නවත්ත ගන්න තිබුණා. ඒකේ වාසනාව නැති වුණා අපිට. මම හිතන්නේ මම අදහස් දැක් මම ස්වාධීන කොමිෂන් සභාව විවේචනය කරන්න මම කැමති නෑ වාචාලකමට. ඒ කොමිෂන් සභාව විවේචනය කරනවා නම් ඒ කොමිෂන් සභාවට අපි ලිඛිතව ඒක දැනුම් දෙනවා. මේ වගේ මම ඒක කියන්නේ මේ වගේ තකතිරු මෝඩ තීරණ ගන්න ආණ්ඩුවක් නම් මේගොල්ල ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අද ලෝකේ රටකින් රටකට හරක් ගෙනියන්නේ නැහැ. එකක් තමයි සතුන්ගේ විෂ බීජ වෛරස් තත්ත්වයන් සියලුම ලංකාවේ සතුන්ට බෝ වෙන්න පුළුවන්. කුර රෝගයක් වගේ එකක් පැතුනොත් ලංකාවේ ඉන්න ගවයෝ ටිකක් නැති වෙනවා. අපි කරන්නේ වෙනුවට ජාන අරගෙන එන එක. විශේෂයෙන්ම ඔය ගේන සරක් ජර්සි වර්ගයේ හරක් අපේ බොහෝ ප්‍රදේශවල ඔය හරක් හදන්න බෑ. අපි ගෙන්නිය යුතු හරක් බ්‍රසීල්, අප්‍රිකානු, ඉන්දියානු, පාකිස්තානු වර්ගයේ හරක් තමයි අපිට ගැලපෙන්නේ. ඒ වගේ හඳුනාගත්ත වර්ග 18ක් විතර තියෙනවා. අපිට ඒකෙන් ලීටර 10ක් 15ක් අතර ගන්න පුළුවන්. දැන් ගන්න අපි 3යි. අපිට ඔක 10ක් කරගත්තම අපිට 40ක් ගන්න ඕනේ නැහැ නිව්සීලන්තේ වගේ. වතුර වගේ කිරි ගන්න ඕනේ නැහැ. හරක්ට විටමින් අරෝමිය ගහලා මහා යෝධ දන්වැලකින් ගැට ගහලා අවුරුදු 7ක් 8ක් කිරි අරගෙන ඌ එහෙම මස් කඩේට යවන ඒ ගව සංස්කෘතිය අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය කරන්නේ ඊට වඩා සංස්කෘතිය. ඒ නිසා මේ වගේ මෝඩ ආණ්ඩුව. ඒ කියන්නේ මේක හොරකම් කිරීමනේ. හරකගේ සීමන් ගේනකොට හොරකම් කරන්න බෑ. සෝලගේ නාම හොරකම් කරන්න බෑ. ඉතින් ගල් අඟුරු ගේන කොමිස් ගැහිල්ලට මේ කරන්නේ.
බලන්න මේගොල්ලගේ මේ කොමිස් ගැහිල්ලට තියෙන ආත්මාර්ථකාමී ජරා කෑදරකම නිසා ජාතියකට කරන අපරාධය මුළු මහත් රටකට කරන අපරාධය හෙන ගන්නවා. ඉතින් දැන් හරක් ගෙනාව ඊට කලින් ආණ්ඩුවෙත් ගෙනාවනේ. මොකද්ද උනේ හරක් මැරුණා. විශාල ඛේදවාචකයක් වෙන්න පුළුවන් මේක. ඒක නිසා අපි ආණ්ඩුවට කියන වැඩේ කරන්න එපා කියලා. මම හිතන්නේ මම ඔයගොල්ලෝ ප්‍රශ්න ඇතිව හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නවා. අපි ඉස්සෙල්ලාම රාජකීය පඬිත අපේ පක්ෂයේ සභාපතිතුමා සභාපතිට නම් කරලා කමක් නැහැ නේද? ගරු සභාපති එතුමාගේ අවසරෙත් ඕන මොකද එතුමා තමයි සභාපති. නමුත් මේ අපි తాවකාලිකව ඡන්ද කාලයට විතරයි. මේ ඡන්දය අවසන් වෙනකන් අපි මාධ්‍යයේ අපේ සභාපතිවරයා හැටියට ඒ කාලය තුල සභාපතිත්වයේ දරන්නේ අපේ ඥානසාර හම්ස අපේ ජනබල පක්ෂයේ ගරු සභාපති ගලගුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ අදහස් පළ කරනවා ඇති.